මේ වීඩියෝ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපොස උසස් පෙළ විභාගයේ ICT විෂය නිර්දේශය සඳහා අවසාන විභාගයට ප්‍රශ්න එන ආකාරය පිළිබඳව. බොහෝ ශිෂ්‍යයෝ අහන කරුණක් තමයි තමන් ඉගෙන ගන්න විෂය නිර්දේශයේ පාඩම් වලින් විභාගයේ ප්‍රශ්න සැකසෙන ආකාරය කෙසේ සැකසෙනවද කියන එක. මෙන්න මේ හින්දා විභාගයට ලියන අය වගේම ලියන්න බලාපොරොත්තු වෙන අයත් දැනුවත් කිරීම සඳහා මම මේ වීඩියෝවෙන් බලාපොරොත්තු වෙනවා. ඔයගොල්ලෝ දන්නවා උසස් පෙළ විෂය නිර්දේශය ගත්තයින් පස්සේ අපිට ඉගෙන ගන්න පාඩම් 13ක් තියෙනවා. පළවෙනි පාඩම වෙන්නේ තොරතුරු තාක්ෂණයේ මූලික සංකල්ප. එහෙමත් නැත්නම් අපි කියනවා basic of ICT කියලා. මේකෙදි අපි තොරතුරු තාක්ෂණයේ තියෙන මූලික කරුණු ටික ඉගෙන ගන්නවා. ඊළඟට දෙවෙනි පාඩම පරිගණක හැඳින්වීම. එහෙමත් නැත්නම් introduction to computer කියන එක. මේකෙදි අපි මූලික වශයෙන් පරිගණක දුඩාංග එහෙමත් නැත්නම් අපි hardware ඉගෙන ගන්නවා. ඊළඟට තුන්වෙනි පාඩම තියෙන්නේ පරිගණක පද්ධති තුල දත්ත නිරූපණය. අපි මේක සංඛ්‍යා පද්ධති ඉගෙන ගන්නවා. ඊළඟට හතරවෙනි පාඩම තාර්කික ద్వාර එහෙමත් නැත්නම් logic gates කියන පාඩම. පස්වෙනි පාඩම විදිහට අපිට තියෙන්නේ මෙහෙයුම් පද්ධති. ඉංග්‍රීසියෙන් අපි කියන operating system කියලා. ඊළඟට හයවෙනි පාඩම විදිහට පරිගණක ජාලකරණය අපි පොදුවේ හඳුන්වන networking කියන පාඩම. ඊළඟට අපිට හත්වෙනි පාඩම විදිහට ඉගෙන ගන්න තියෙන්නේ තොරතුරු පද්ධති ගොඩනැගීම. අපි කෙටියෙන් කියනවා SAT කියලා. ඊළඟට අටවෙනි පාඩම විදිහට අපි ඉගෙන ගන්නවා දත්ත පද කළමනාකරණය database management system කියන පාඩම. ඊළඟට අටවෙනි පාඩම පරිගණක ක්‍රම ලේඛනය එහෙමත් නැත්නම් programming කියන පාඩම. මේකෙදී අපි ප්‍රධාන භාෂාවක් විදිහට Python පාඩම ඉගෙන ගන්නවා. ඊළඟට 10 වෙනි පාඩම විදිහට තියෙන්නේ වෙබ් අඩවි නිර්මාණය, වෙබ් ඩෙවලොප්මන්ට් කියන එක. ඒකෙදී අපි HTML, CSS සහ PHP කියන මෘදුකාංගයන් ඉගෙන ගන්නවා. ඊළඟට 11 වෙනි පාඩම 2019 පස්සේ විෂය නිර්දේශය අලුතෙන් ඇතුළත් වෙච්ච පාඩම Internet of Things IoT කියන පාඩම. 12 වෙනි පාඩම විදිහට අපිට ඉගෙන ගන්න තියෙන්නේ ව්‍යාපාර සඳහා ICT භාවිතය. එහෙම නැත්නම් අපි කියනවා using ICT in business කියලා. ඊළඟට අවසාන පාඩම විදිහට 13 වෙනි පාඩම තියෙන්නේ තොරතුරු තාක්ෂණයේ නව දිශානතිය new trends of ICT කියන පාඩම. මෙන්න මේ පාඩම් 13ත් එක්ක තමයි අපිට අවසාන විභාගයට මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ. මේක තියෙන ප්‍රධාන ගැටලුවක් තමයි මේ කියන පාඩම් තුනෙන් සමානවමද ප්‍රශ්න පත්‍රයට ප්‍රශ්න එන්නේ කියන එක. මේක හොඳ අධ්‍යයනයක් කරලා ඔයගොල්ලෝ විශ්ලේෂණයත් එක්ක හොඳට ඔළුවේ තියාගත්තොත් පාඩම් කරද්දී මම හිතන්නේ බොහෝ රුකුලක් වෙයි මේ කියන කොටස් ටික. මම මේ වීඩියෝවෙන් බලාපොරොත්තු වෙන්නේ 2016 වර්ෂයේ සිට 2019 වර්ෂය දක්වා විභාග ප්‍රශ්න පත්‍රවල විෂය නිර්දේශය තුළ අඩංගු පාඩම් කොහොමද භාවිතා කරේ කියලා විශ්ලේෂණයක් කරලා පෙන්නන්න. මම හිතන්නේ මේ විශ්ලේෂණයෙන් පස්සේ ඔයගොල්ලන්ට හොඳ අවබෝධයක් එයි. මොන පාඩම්ද ටිකක් වැඩිපුර අවධානයෙන් කරන්න ඕන, මොන පාඩම්ද සාමාන්‍ය විදිහට මතක තබා ගන්න ඕන කියන එක. විභාග ප්‍රශ්න පත්‍රයේ ප්‍රධාන වශයෙන් කොටස් දෙකක් තියෙනවා. පළවෙනි කොටස සහ දෙවෙනි කොටස කියලා. මේකේ පළවෙනි කොටසේ බහුවර ප්‍රශ්න 50ක් එක්ක පැය දෙකක ප්‍රශ්න පත්‍රයක් ලැබෙනවා. මේකේ ප්‍රශ්නයකට ලකුණු දෙක ගන්න ලැබෙනවා. නමුත් ඇත්තටම ලැබෙන්නේ අවසාන ලකුණු විදිහට ගත්තොත් එක ලකුණක් එක ප්‍රශ්නයකට. එතකොට මේ ප්‍රශ්න 50 අපි අර කිව්ව විෂය නිර්දේශයේ තියෙන පාඩම් ටිකෙන් සැකසලා තියෙන ආකාරය පිළිබඳ අපි විශ්ලේෂණයක් කරලා බලමු. එතකොට මම මේ විශ්ලේෂණයේදී 2016 වර්ෂයේ සිට 2019 වර්ෂය දක්වා මෙම් බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 50 ප්‍රශ්නයන් ටික එක් ඒකකයේ අණුව අපිට දීලා තියෙන ආකාරය මේ වගේම ඔයාලට පැහැදිලි වෙනවා. සාමාන්‍යගයත් එක්ක ගත්තාම පළවෙනි පාඩමෙන් සාමාන්‍ය ප්‍රශ්න එන්නේ 3ක් විතර. මේක සමහර ලාවට 4 2 වගේ වෙනස් වෙන්න පුළුවන්. ඊළඟ දෙවෙනි එකකේ ගත්තාම අපි කිව්ව හાર્ඩ්වෙයාර් පාඩම එහෙමත් නැත්නම් introduction to computer පරිගණක හැඳින්වීම කියන පාඩමෙන් සාමාන්‍යයෙන් මේ අවුරුදු 4 සාමාන්‍ය අගය විදිහට ගත්තාම
4ක් විතර ඇවිල්ලා තියෙනවා. මේක සමහර අවුරුදු 6ක් වෙලක් තියෙනවා. සමහරලාට 2ක් වෙලක් තියෙනවා. ඊළඟ තුන්වෙනි පාඩම. ඒ කියන්නේ නම්බර් සිස්ටම් කියන පාඩම. නම්බර් සිස්ටම් කියන පාඩම ගත්තයින් පස්සේ මේ අවුරුදු 4 සාමාන්‍යයෙන් ප්‍රශ්න ඇවිල්ලා තියෙන 3ක් විතර. ඒක සමහර අවුරුදු 4 වෙලක් තියෙනවා. 3 2 වගේ වෙලා තියෙනවා. ඊළඟට ලොජික් ගේට්ස් පාඩම. මේකේ මේ අවුරුදු 4 තුල ගන්න සාමාන්‍ය ගියත් එක ගත්තාම ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න දෙකක් විතර ඇවිල්ලා තියෙන්නේ. මේක සමහර අවුරුදු 3ක් වගේ ඇවිල්ලා තියෙනවා. සමහර අවුරුදු එක ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙන අවුරුදුත් තියෙනවා. නමුත් සාමාන්‍යගේ විදිහට ප්‍රශ්න දෙකක් විතර තමයි එන්නේ. ඊළඟ පස්වෙනි පාඩම ඔපරේටිං සිස්ටම්. මෙහෙයුම් පද්ධති කියන පාඩම. මේ පාඩමෙන් සාමාන්‍යයෙන් විභාගයට ප්‍රශ්න ඇවිල්ලා තියෙන්නේ. ප්‍රශ්න 3ක් විතර. මේක සමහර අවුරුදු ප්‍රශ්න 4ක් වෙලා තියෙනවා. තව සමහර අවුරුදු 2ක් වෙලා තියෙනවා. ඊළඟ 6 වෙනි එකකේ නෙට්වර්ක් පාඩම. මේක ටිකක් විශේෂයෙන් වැදගත් පාඩමක්. මේකේ හුඟක් වෙලාවට බහුව ප්‍රශ්නයක් වැඩිපුර ඇවිල්ලා තියෙනවා. සාමාන්‍ය ගත්තාම මේ අවුරුදු 4 සාමාන්‍යයේ නෙට්වර්ක් පාඩමේ ප්‍රශ්න 7ක් විතර ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ හුඟක් අවුරුදු වල ප්‍රශ්න 7ක් ඇවිල්ලාම තියෙනවා. ඊළඟට අපි ගත්තොත් 7 වෙනි පාඩම අපි කියනවා තොරතුරු පත්ති පාඩම නැත්නම් සෑඩ් කියන එක. මේකේ සාමාන්‍යයෙන් ප්‍රශ්න ඇවිල්ලා තියෙනවා ප්‍රශ්න 5ක් විතර. සමහර දවස් 6ක් ඇවිල්ලා තියෙනවා 5ක් ඇවිල්ලා තියෙනවා. ඒක වෙනස් වෙනවා. නමුත් සාමාන්‍යයෙන් ඔය මම කිව්වා වගේ 5ක් විතර තියෙනවා. ඊළඟට ඩේටාබේස් පාඩම. දත්තපාද කළමනාකරණය කියන පාඩම. මේකේ සාමාන්‍යයෙන් ප්‍රශ්න ඇවිල්ලා තියෙන්නේ ප්‍රශ්න 6ක් විතර. ඒකත් අර වගේ වෙනස් වෙන්න පුළුවන්. නමුත් ඇවරේජ් එක ගත්තාම 6ක් විතර ඇවිල්ලා තියෙනවා. ඊළඟ 9 වෙනි පාඩම. 9 වෙනි පාඩම කියන්නේ Python පාඩම. බහුවර්ණ ප්‍රශ්න විශේෂිතම් පාඩම. හුඟක් අවුරුදු වල ප්‍රශ්න 10ක් ඔය 11ක් ඇවිල්ලා තියෙනවා. මේක බැලුවම ඔයාලට තේරෙනවා. ඇවරේජ් එක 10ක් විතර තියෙනවා. ඊළඟට 10 වෙනි පාඩම HTML කියන පාඩම. මේකේ සාමාන්‍ය ප්‍රශ්න ඇවිල්ලා තියෙන 5ක් විතර. ඒකත් 6ක් වගේ වෙනස් වෙන්න පුළුවන් තියෙන විදිහට සමහරවිට 4 වෙලක් තියෙනවා. ඊළඟට අලුතින් දාපු පාඩමක් හින්දා ගිය අවුරුද්දේ විතරක්, ඒ කියන්නේ 2019 අවුරුද්දේ විතරයි IoT කියන පාඩමෙන් ප්‍රශ්නයක් දාලා තිබුණේ. මේකේ සාමාන්‍ය ප්‍රශ්නයක් આવුත් එකක් විතර තමයි එන්නේ. ඊළඟට ව්‍යාපාර සහ ICT භාවිතය කියන පාඩම මේකෙත් සාමාන්‍ය ප්‍රශ්නයක් විතර තමයි වෙලා තියෙන්නේ. සමහර වරුන් දෙකක් එන්නත් පුළුවන්. ඊළඟ අවසාන පාඩම New Trends of ICT තොරතුරු තාක්ෂණයේ නව දිශානතිය කියන පාඩම. මේකේ තුඟක් වෙලාවට ප්‍රශ්න ඇවිල්ලා තියෙන්නේ ප්‍රශ්න දෙකක් හෝ තුනක් විතර. හරි. මේ තමයි බහුවර්ණ ප්‍රශ්න විදිය. ඒතර මේකදී ඔයාලට පැහැදිලි බහුවර්ණ ප්‍රශ්නවලදී වැඩි අවධානයක් යොමු කරන්න තියෙන පාඩම් ටික. විශේෂයෙන්ම Python පාඩම, network පාඩම, ඊළඟට database දත්තපාදක කියන පාඩම, system පාඩම, ඊළඟට HTML කියන පාඩම. මෙන්න මේ පාඩම් ටිකෙන් වැඩි ප්‍රතිශතයක් ඇවිල්ලා තියෙනවා. මොකද හේතුව වෙන්නේ මේකේ ලකුණු 50ක් ගත්තොත් එහෙමත් නැත්නම් අපි හරියටම 50කට උත්තර ලියුවොත් අපිට ලකුණු 50ක් හම්බ වෙනවා. ඒ නිසා හුඟක් ශිෂ්‍යයෝ මේ ගැන ඉච්චර අවධානය යොමු කරන්නේ නැහැ. හේතුව බහුවර්ණ ප්‍රශ්න පත්‍රයක් හින්දා. නමුත් මේකට තමයි සාමාන්‍යයෙන් ශිෂ්‍යයන්ට ලකුණු අඩු වෙන්නේ. ඒ නිසා මම හිතනවා මේ විශේෂණය බලලා ඉවරලා ඔයගොල්ලෝ ටික සැලකිල්ලෙන් ඒ ගැන වැඩිපුර අධ්‍යයනය කරොත් ඔයගොල්ලන්ට හොඳ ප්‍රතිඵලයක් ගන්න පුළුවන් වෙයි. අපි ඊළඟට ප්‍රශ්න පත්‍රයේ දෙවෙනි කොටස පිළිබඳව සලකා බලමු. මේ දෙවෙනි කොටස ගත්තයින් පස්සේ ඔයගොල්ලෝ දන්නවා මේකේ ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා A සහ B කියලා. ඒ කොටසට අයිති වෙන්නේ ව්‍යුහගත රචනා. එහෙම නැත්නම් ස්ට්‍රක්චර් පේපර් එක. මේකේ ප්‍රශ්න 4ක් තියෙනවා. මේ 4 අනිවාර්යෙන් අපිට උත්තර ලියන්න වෙනවා. ඊළඟට B කොටස විදිහට රචනා ප්‍රශ්න 6ක් හම්බ වෙනවා. ඒ 6න් අපි 4කට උත්තර ලියන්න ඕන. අපි දැන් සලකා බලමු ව්‍යුහගත රචනා ප්‍රශ්නේ පහුගිය අවුරුදු 4 ප්‍රශ්න ඇවිල්ලා තියෙන්නේ කොහොමද කියලා. එතකොට මම දැන් කතා කරන්න යන්නේ පහුගිය අවුරුදු 4 තුල ව්‍යුහගත රචනා ප්‍රශ්න වලට ලකුණු ලැබිච්ච ආකාරය. ඒක මම ඉදිරිපත් කරන්න යන්නේ ඒකක විදිහට ලකුණු ලැබුණු සාමාන්‍යගයත් එක්ක. අපි ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍රය සලකපුවාම මේකේ පළවෙනි ඒකකය, දෙවෙනි ඒකකය සහ හතරවෙනි ඒකකයෙන් ඔයගොල්ලන්ට ප්‍රශ්න එන්නේ නැහැ. ඊටු ඒකක ටිකෙන් එක එක අවුරුදු වල එක් එක් ආකාරයට ප්‍රශ්න ඇවිල්ලා තියෙනවා. අපි එතකොට තුන්වෙනි එකකේ සලකපුවාම, ඒ කියන්නේ සංඛ්‍යාපත්තියකේ සලකපුවාම
මෑතක මේක හරහා ලකුණු බොහෝ ප්‍රමාණයක් ගන්න බෑ. සාමාන්‍යයෙන් ගත්තයින් පස්සේ මේ අවුරුදු 4 ලකුණු 4ක් විතර වගේ තමයි මේකට ඇවිල්ලා තියෙන්නේ. ඊළඟට පස්වෙනි ඒකකේ මෙහෙයුම්පත්ති එකේ ගත්තයින් පස්සේ මේක ඉතාල වැදගත් වෙනවා. මොකද ව්‍යුහගත රචන ප්‍රශ්නේ මෑතක බොහෝ වෙලාවට ලකුණු 10ක් විතර හම්බ වෙනවා මේ කියන පාඩම සඳහා. ඒ නිසා ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍රයේ සූදානම් වෙනකොට මෙහෙයුම්පත්ති පාඩම ඉතාල වැදගත් පාඩමක් වෙනවා කියලා ඔයගොල්ලන්ට මේ ප්‍රස්තාරය බලුවහම පේනවා. ඊළඟ පාඩම විදිහට අපි 6 වෙනි එකකේ එහෙම නැත්නම් ජාලකරණය කියන පාඩම ගත්තාම මේ ජාලකරණය කියන පාඩමෙන් එච්චර ප්‍රශ්න ඇවිල්ලා නැහැ ව්‍යුහගත රචනා ප්‍රශ්න විදිහට. ඒ නිසා මේක සාමාන්‍යයෙන් ඇවරේජ් එකක් විදිහට ගත්තාම මේ අවුරුදු 4 මේ පාඩමට ලකුණු හම්බෙලා තියෙන්නේ ලකුණු එකක් විතර තමා. නමුත් 2019 අවුරුද්දේ ලකුණු 5ක විතර ප්‍රශ්නයක් ඇවිල්ලා තිබුණා. ඊළඟ 7 වෙනි පාඩම ගත්තයින් පස්සේ සෑඩ් එක එහෙමත් නැත්නම් අපි කියන තොරතුරු පද්ධති කියන පාඩම, තොරතුරු පද්ධති ගොඩනැගීම කියන පාඩම ගත්තයින් පස්සේ මේකේ ටිකක් වැඩි ප්‍රවණතාවයක් තියෙනවා ව්‍යුහගත රචනා ප්‍රශ්න වලට එන්නේ. ඒකද අවුරුදු ටිකේ වලට මේ වගුව බලපුවම පැහැදිලි. සාමාන්‍යයෙන් ගත්තාම ඇවරේජ් මාක් එක ලකුණු 6ක් විතර ඇවිල්ලා තියෙනවා මේ පාඩමේ. ඊළඟ 8 වෙනි පාඩම ඩේටාබේස් මැනේජ්මන්ට් දත්තපාද කළමනාකරණය. මේකෙත් ටිකක් වැඩිපුර ඇවිල්ලා තියෙනවා. එක එක අවුරුදු වල එක එක ලකුණු ඇවිල්ලා තියෙනවා. සාමාන්‍යයෙන් ගත්තයින් පස්සේ ඇවරේජ් එක ගත්තාම ලකුණු 6ක් විතර වගේ තමයි ඇවිල්ලා තියෙන්නේ. ඊළඟ 9 වෙනි පාඩම Python පාඩම. මේකෙත් සාමාන්‍යයෙන් ප්‍රශ්න දෙකක් විතර ලකුණු දෙකක් විතර වගේ තමයි ඇවිල්ලා තියෙන්නේ. ප්‍රශ්නත් එක්ක ගත්තාම එක එක අවුරුදු වල කොටස් වශයෙන් ප්‍රශ්න එනවා. ඊළඟ එක වෙබ් ඩිසයින් කියන පාඩම මේක වඩා වැදගත්. අනිවාර්යයෙන්ම වෙබ් ඩිසයින් කියන පාඩමෙන් ව්‍යුහගත රචනා ප්‍රශ්නයක් එනවා. ඒක ලකුණු 10ක ප්‍රශ්නයක් එනවා. ඊළඟට 12 වෙනි පාඩම ගත්තාම ICT and business මේකෙනුත් තියෙන විෂය කොටස් වලින් සාමාන්‍යයෙන් ප්‍රශ්නික කොටස් කීපයක් වගේ එනවා. ඇවරේජ් ලකුණු ගත්තාන් පස්සේ ලකුණු 6ක් විතර වගේ මේ අවුරුදු 4 ඇවිල්ලා තියෙනවා. ඊළඟට අපි 13 වෙනි පාඩම ගත්තාම සාමාන්‍යයෙන් හැම එකම කොටසක් වගේ ඇවිල්ලා ලකුණක් හෝ දෙකක් තුනක් වගේ එන්න පුළුවන්. ඒ වගේ ප්‍රමාණයක් තමයි ස්ට්‍රක්චර් එකෙන් තියෙන්නේ. එතකොට ඔයාලට පැහැදිලි ව්‍යුහගත රචනා ප්‍රශ්නෙට විශේෂයෙන්ම මෙහෙයුම්පත්ති පාඩම සහ වෙබ් නිර්මාණකරණය වෙබ් ඩෙවලොප්මන්ට් කියන පාඩමෙන් තමයි සම්පූර්ණ ප්‍රශ්න එන්නේ. අනිත් ඒවාගෙන් කොටස් වශයෙන් එකතු වෙලා මේ සම්පූර්ණ ලකුණු 40 ප්‍රශ්න ඇවිල්ලා තියෙන්නේ. ඊළඟට අපි දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ B කොටස එහෙම නැත්නම් රචනා කොටස පිළිබඳව බලමු. මේකෙදී විශේෂණය කරන්න මහ ලොකු දෙයක් නැහැ. මොකද මේකේ ප්‍රශ්නෙන්නේ පාඩම් කීපයකින් විතරයි. විශේෂයෙන්ම 4 වෙනි පාඩම logic gates එහෙම නැත්නම් අපි කියන තාර්කික ద్వාර පාඩමෙන් අනිවාර්ය ප්‍රශ්නයක් එනවා. ඒ වගේම 6 වෙනි එකකේ අපි කියනවා network පාඩමෙන් අනිවාර්ය ප්‍රශ්නයක් එනවා. ඊළඟට 7 වෙනි පාඩම SAD එක එහෙමත් නැත්නම් අපි කියන තොරතුරු පද්ධති කියන පාඩමෙන් බොහෝ වෙලාවට ඇවිල්ලා තියෙනවා ලකුණු 15 ප්‍රශ්නයක්. ඊළඟට 8 වෙනි පාඩම database management එකකින් අනිවාර්ය ප්‍රශ්නයක් එනවා. අපිට හුඟක් වෙලාවට ER diagram එකක් අඳින්න ප්‍රශ්නයක් එනවා ලකුණු 15ක. ඊළඟ 9 වෙනි එක Python එකකින් අනිවාර්ය ප්‍රශ්නයක් එනවා. ඊළඟට 12 13 කියන පාඩම් ටිකෙන් හරි 10 වෙනි පාඩමින් එක අවුරුද්දක විතරක් ඇවිල්ලා තිබුණේ. නමුත් 12 13 කියන පාඩම් ටිකෙන් එකට සකස් වෙච්ච තනි ප්‍රශ්නයක් එනවා. ඒ විදිහට තමයි මේ ප්‍රශ්න හය එන්නේ. එතකොට මේ ප්‍රශ්න හයෙන් අපිට පුළුවන් මොන හරි ප්‍රශ්න 4කට උත්තර ලියන්න. එතකොට මේ ටික බැලුවම ඔයාලට තේරෙනවා ඔයාලා සූදානම් වෙන්න ඕන දෙවෙනි කොටසේ රචනා ප්‍රශ්න ලියනකොට මොන පාඩම් වලටද කියලා. එතකොට මේ ටික හරියට විශ්ලේෂණය කරලා ගත්තාම මම හිතන්නේ ඔයකොට ලේසියෙන්ම මේ පිළිබඳ අවබෝධයක් අරගෙන අදාළ කොටස් ටිකට හොඳින් සූදානම් වෙන්න පුළුවන්. අවසාන වශයෙන් අපි මේ කිව්ව ප්‍රශ්න පත්‍රය ඒ කියන්නේ පළවෙනි කොටස සහ දෙවෙනි කොටස සියල්ලටම එක් එක් පාඩම් වලින් විෂය නිර්දේශය තුල තියෙන ප්‍රශ්න ඇවිල්ලා තියෙන ආකාරයේ සාරාංශයක් බලමු. ඔයගොල්ලෝ මේ ප්‍රස්තාරය බලද්දී තේරෙනවා පළවෙනි ඒකකේ ඒ කියන්නේ basic concept of ICT තොරතුරු තාක්ෂණයේ මූලික සංකල්ප කියන කොටසෙන් අපිට ලකුණු දෙකක් විතර තමයි සාමාන්‍යයෙන් මේ අවුරුදු 4 ඇවිල්ලා තියෙන්නේ. ඊළඟ දෙවෙනි පාඩම ගත්තයින් පස්සේ ලකුණු 4ක් විතර තමයි ඇවිල්ලා තියෙන්නේ මේ කොටස් තුනත් එක්ක. ඊළඟට නම්බර් සිස්ටම් කියන පාඩම ගත්තාම ලකුණු 3ක් විතර ඇවිල්ලා තියෙන්නේ. මේ ඇවරේජ් එක සමහර වෙලාවට අවුරුදු වල වෙනස් වෙන්න පුළුවන් තියෙන එකත් එක්ක.
ඊළඟ හතරවෙනි පාඩම ලොජික් ගේට්ස් කියන පාඩම තර්ක ద్వාර කියන පාඩම. මේ කොටසෙන් ලකුණු 8ක් විතර වගේ ඇවිල්ලා තියෙන්නේ පේපර් එකේ කියනකොට බෙදලා ගත්තායින් පස්සේ. ඊළඟට මෙහෙයුම්පත්ති කියන පාඩම මේකේ ලකුණු 6ක් විතර ඇවිල්ලා තියෙනවා. ඉතින් එහාට තියෙන පාඩම් ටික තමයි ටිකක් මේක වලට බලද්දි තේරෙනවා විශේෂයෙන් වැදගත් වෙන්නේ. නෙට්වර්ක් පාඩම ගත්තයින් පස්සේ සමස්ත පේපර් එකේ ලකුණු 13ක් විතර වගේ ඔයගොල්ලන්ට ගන්න පුළුවන්. ඊළඟට ইনফরমේෂන් සිස්ටම් තොරතුරු පත්ති කියන පාඩමෙන් සාමාන්‍යයෙන් පේපර් එකේ මේ අවුරුදු 4 ඇවිල්ලා තියෙන ටික විශේෂණය කරලා බලපුවාම ලකුණු 12ක් විතර ගන්න පුළුවන්. ඊළඟට database management දත්තපාද කළමනාකරණය කියන කොටස. මේකේ ලකුණු 14ක් විතර ගන්න පුළුවන්. මේක ටිකක් ලොකු වගේ. ඊළඟට තියෙන්නේ Python පාඩම. මේක තමයි මම ඉස්සෙල්ලා කිව්වා වගේ වඩා වැදගත් වෙන පාඩම. මේකේ සාමාන්‍ය පේපර් එකකින් ලකුණු 16ක් විතර ඇවිල්ලා තියෙනවා. සමහර අවුරුද්දවල මේක වෙනස් වෙන ලකුණු 23 ආපු අවුරුදුත් තියෙනවා. ඒ නිසා මේකට ටිකක් වැඩි අවධානයක් යොමු කරන්න වෙනවා. ඊළඟට තියෙන්නේ වෙබ් නිර්මාණය කියන කොටස. මේකෙන් සාමාන්‍ය ලකුණු 9ක් විතර ඇවිල්ලා තියෙන ඇවරේජ් එක ගත්තායින් පස්සේ. ඊට පස්සේ යුනිට් 11 එක කියන්නේ 11 වෙනි එකකේ කියන්නේ IoT කියන එක. ඒකේ 2019 වර්ෂයේ විතරක් ආපු ඉඳලා ලකුණක් විතර හම්බෙලා තියෙන සමහරලාට ඒ ලකුණක් හෝ දෙකක් වගේ තමයි එකත් එක කොහොමද තියෙන්නේ. ඊළඟට ලේසින් ඉගෙන ගන්න පුළුවන් පාඩමක් තමයි ICT සහ බිස්නස්. ව්‍යාපාර තුල ICT භාවිතය කියන එක. මේකේ ලකුණු 7ක් විතර ඇවිල්ලා තියෙනවා. අවසානයේ ගත්තාම ලකුණු 5ක් විතර ඇවිල්ලා තියෙනවා. ඔන්න ඔය වගේ තමයි දල වශයෙන් ඔයගොල්ලෝගේ ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න ලැබෙන්නේ. එතකොට මෙන්න මේ විශ්ලේෂණය ටිකක් හොඳට ඔළුවේ දාගෙන මේ කාලය තුල හරියට සූදානම් වුණොත් ඉලක්කයක් ඇතුව මං හිතන්නේ විභාගෙට හොඳින් මුහුණ දෙන්න පුළුවන්. අවුරුදු ගාණක් අත්දැකීම් තියෙන කෙනෙක් විදිහට මේ විෂය පිළිබඳ සහ දරුවන්ගේ හැසිරීම පිළිබඳව ඔයගොල්ලෝට කරන්න තියෙන හොඳම වැඩේ තමයි සීමිත කාලයක් තුල අපි හිතමු අපි සූදානම් වෙන්න තියෙන මාස 3ක් 4ක් කියලා. මේ අවසාන කාලය තුල සිදු කළ යුතු හොඳම විදිය තමයි පහුගිය විභාග ප්‍රශ්න පත්‍ර වලට පිළිතුරු සැපයීම. ඒ විදිහට හරියට පිළිතුරු සපයලා සූදානම් වුණොත් මේ මම අර ඉස්සලා ඉදිරිපත් කරපු විශේෂණයත් ඔළුවේ දාගෙන ඒ කියන විෂය කොටස් වලට වැඩි අවධානයක් යොමු කරමින් පාඩම් කරොත් මං හිතනවා මෙවර විභාගයේදී ඔයගොල්ලන්ට උසස් ප්‍රතිඵලයක් ලබා ගන්න පුළුවන් වෙයි කියලා.